ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමග වනසේක්වා. ජාම්තුමන්ගේ ශුද්ධ සුවිශේෂයෙන් ඔබටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජුදාස් පිටතට ගිය කල ජේසුස් වහන්සේ කතා කොට දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. එතුමන් තුළින් දෙවියන් වහන්සේද මහිමයට පැමිණිසෙක් නම් දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහුද මහිමයට පමුණුවන සේක. එය වහාම කරන සේක. දරුවනි මා ඔබ සමග සිටින්නේ තව ටික වෙලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. ඒත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි මා යන තැනට ඔබට පැමිණිය නොහැකිය. මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න හෝ නම් එයින් ඔබ මගේ ශ්‍රාවකයන් බව සියල්ලෝම දැනගනිති වදාළසේක. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පරිවන් ප්‍රේමන්තනේ. මගේ ආදර ප්‍රමාන්තයනි උත්තාන සමයේ පස් වෙන සතියේ අපි ඉන්නේ. එතකොට වචනය උත්තාන වෙච්ච ස්වාමින් වහන්සේ උත්තාන වුණයින් පස්සේ උන්වහන්සේ ගෝලයන්ට දර්ශනය වෙලා කතා කරපු කියපු දෙයක් තියෙනවා. ඒකම අපි මේ දවස්වල මෙනෙහි කරගෙන යන්නේ ක්‍රියාපොත. ඒ මොකද අපි මේ දවස් 50ක කාලයක ඉන්නේ සභාවේ පෙන්තකොස්ත මංගල්‍ය ශුද්ධාත්මයන්ෝ ලබන අත්දැකීමට සූදානම් වෙන කාලයක්. එතකොට අපොස්තලයන්ගේ ක්‍රියාපොතේ අපි දකින්නේ මගේ ප්‍රමාන්තිනේ ස්වාමින් වහන්සේ එයාලගේ ජීවිතවල ශුද්ධාත්ම බලයෙන් ක්‍රියා කරපු විදිහ. එතකොට මේක කියව අපි ශුද්ධාත්මයන්න් කොහොමද අප තුළ ක්‍රියා කරන්නේ ශුද්ධාත්මයන්න් ලැබුවයින් පස්සේ කියන එක මේක අත්දැකීමෙන් අපි හදාරනවා. එතකොට මේ අත්දැකීමත් එක්ක ඔබට මතක නම් ගිය සතියේ උන්වහන්සේ ස්වාමින් වහන්සේගේ එන්ඩේරාගේ හඬ ගැන කතා කරා. එන්ඩේරාගේ හඬ කතා කරන දවස් නම් මගේ උගුරේ සද්ද නැති උනේ. ඊට පස්සේ මේ අය ගොඩාක් දේවල් එව්වා එක එක ಜಾති ඒවලා පහුවදා සඳ විද්දිම ආයි සද්දේ ආවා. එක ಜಾති එපු ඔක්කොටම ස්තුතියි. එන්ඩේරාගේ කටහඬ ආයි ගන්න. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රමාන්තයනි. එතකොට ඊට කලින් සතිය ඔබට මතක නම් උන්වහන්සේ පේදුරුතුමාගෙන් අහනවා හැමෝටම වඩා මට ආදරෙයිද? එහෙනම් මගේ බැටළු පැටවන්න පෝෂණය කරන්න. එතකොට මේ එන්ඩේරික කාර්ය එන්ඩේරෙක් කටහඬ බැටළුවා කටහඬ අහනවා මගේ බැටළුව මාව අඳුරනවා මම වුන්ව අඳුරනවා කියන අත්දැකීමත් එක්ක තමයි උන්වහන්සේ අද තව පියවරකට යන්නේ. උන්වහන්සේ කතා කරලා කියනවා මම ඔබට අලුත් ආඥාවක් දෙනවා. අලුත් කියලා කියද්දි මගේ ආදර ප්‍රමාන්තයනේ මේකේ හීබ්‍රු වචන දෙකක් තියෙනවා. ඒ වචන දෙක කෙසේ වෙතත් එකක් තමයි අපි කාලයෙන් අලුත්. කාලය කියන්නේ අලුත් නිව් කියන එක අලුත් කියන එකත් එක්ක. එතකොට ඒක එහෙම අලුත් එකක් නෙමෙයි. අලුත් ආඥාවක් කියන්නේ ස්වභාවයෙන් අලුත් ආඥාවක්. ස්වභාවයෙන් අලුත් ආඥාවක් දීලා මොකක්ද කියන්නේ? උන්වහන්සේ කියනවා මම ඔබට ප්‍රේම කරනවාසේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි මේක අපි ප්‍රේම කරනවා කියන ප්‍රේමයේ පනත අපි බයිබලයේ පුරාවටම දකිනවා. ලෙවි ව්‍යවස්ථාව ගත්තොත් එහෙම ඒක අපි දකිනවා ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ඔබට ආදරය කරනවා වගේ ඔබේ අසල්වැසියාට ආදරය කරන්න. ඒතර ඔබට ආදරය කරනවා වගේ අසල්වැසියාට ආදරය කරන්න කියද්දි ඔබට ආදරය කරන්නේ කොහොමද? වෙන කෙනෙක් ඔබට කරන්න කැමති දේ ඔබ අනිත් කෙනාට කරන්න. මේක හරි ස්වභාවික දෙයක්. ඒතර ඒ තැනදී අසල්වැසියා කියද්දි ජුදා සම්ප්‍රදායේ අසල්වැසියා කියන්නේ ජුදා ජාතිකයෙක්ට විතරයි. එතකොට පිට ජාතිකයෙක්ට පේගන්ස්ලා කියලා අපි කියන්නේ. එයාලට ආදරය කරන්න ඒ සීමාවට එයාලව අහිති වෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. නමුත් අද උන්වහන්සේ කතා කරලා කියන්නේ උන්වහන්සේ මේක කඩනවා සමරිතානුවරයාගේ උපමාවේ.
සමරිතානුවරයාගේ උපමාවේදී උන්වහන්සේගෙන් අහනවා කවුද මගේ සහෝදරයා කියද්දී ජේසුස් කියනවා එක්තරා මිනිස්සෙක් ජුදා ජාතිකයෙක් ජෙරුසලමෙන් එනකොට ජෙරිකෝව පාරේදී හොරුමලකට අහුවෙලා එයාව මංකොල්ල කාලා එයාලා තුවාල කරලා වට්ටලා තියෙද්දි එතනින් යනවා පූජකයෙක් එතනින් යනවා ලෙවිවරයෙක් එතනින් යනවා සමරිතානුවරයෙක් සමරිතානුවරයා ජුදා ජාතිකයෙක් නෙමෙයි. ඒතර එයාට සහෝදරයා වෙන්නේ. එයා බලාගත්ත තානායමට අරගෙන ගිය බේත්වාලට බෙහෙත් දාපු එයා වෙනුවෙන් මිල ගෙවපු කාලය දුන්නු සමරිතානුවරයා. ඔගේ ආදර පින්වන්තනි, ඒතර ජේසු මේ සීමාව කඩලා අද කතා කරලා කියනවා ඔබ ආදරය කරනවා වගේ නෙමෙයි මම ඔබට ආදරය කරනවා වගේ ඔබ අනිත් කෙනාට ආදරය කරන්න. මගේ ආදර පින්වන්තනි, මේක එච්චර ලේසි දෙයක් නෙමෙයි. දැන් ඔබ දන්නවා මගේ ගාව මාළු ඉන්නවා පූසෝ ඉන්නවා. හරිද? මාළුත් ඉන්නවා පූසොත් ඉන්නවා. ඉතින් මොකද වෙන්නේ? දවසක් මම මැරිච්ච මාළුවෙක්ව නැවුම් මැරිච්ච මාළුවෙක්ව පූස් පැටව් දෙන්නෙක් හිටියා. දඩෝරියා නෙමෙයි අනිත් දෙන්න උන්ට කන්න දුන්නා. ඉතින් මැරිච්ච මාළුනේ උන්ටත් හොඳයි නේ කියලා දුන්නායින් පස්සේ මුම් මොකද වෙන්නේ? අර මාළු රහට මේවා වැටිලා දැන් එදා යද්දී මාළු එක අර බෝල්ස් වගේ තියෙනවා. ඒ මාළු ටැංකිය වල මාළු නැහැ. දවසක් යද්දී හක්කේ තියාගෙන හපනවා. බලද්දි මූ මය ප්‍රමෝදනේ මන් දන්නේ කොහොමද කරන්න කියලා. මූ මේකට අත දාලා අර මාළුවව අර ගසුත් ගලවගෙන කොහොමද මාළු එකෙක්වත් නැහැ අර බෝල්ස් වල හිටිය. දැන් හොඳ ගුරාමි අනම්මනම් එක જાති හිටියා. දැන් එක දවසක් යද්දී අත්තටම ආවුණා හක්කේ ගගන කකන දුන්නා එකක් මගේ ප්‍රමාන්තේනි. තේරෙනවද මාළුව විසි වෙන්න. ඊට පස්සේ මම ඌව අරගෙන ඇවිල්ලා උගේ සාමාන්‍යයෙන් බෙල්ලෙන් ඇල්ලන්නේ. බෙල්ලෙන් අල්ලලා අර ඌව දාන්න බෑ අර බෝල් එකට. ඒක දැම්මා මේ භාගයක් ඒකට බස්සලා ලොකු එකේ ඔළුව ඔබලා මලලා විසි කරා එළියට. තේරුණාද කියන්නේ? ඊට පස්සේ දුටු තැන දැන් පහර ගහනවා. දුටු තැන ඇටැක් කරනවා. ඊට පස්සේ පහුවදාත් බලද්දී ආයි තව මාළු ටැංකියක අත දාගෙන ඉන්නවා. තේරුණාද කියන්නේ? දැන් ඌ හොඳට ඉන්නකම් අපි හොඳයි. නරක වෙච්ච ගමන් දෙනවා. තේරුණාද කියන එක? ඉතින් මම තනිකර සුවිශේෂයට පටහැනි ජීවිතයක් තමයි ගත කරේ. හැබැයි අද මම කිව්වා ගිහිලා බෝඩ් කරන්න වෙන කොහේ හරි. උද අද උදේ වෙද්දී පූජා ඉවරදී මං හිතන්නේ කොහේ හරි බෝඩ් කරයි ගිහිල්ලා උන් දෙන්නව. මොකද මාළු තියාගන්න විදියක් නැහැ. කොච්චර ගැව්වත් හරියන්නේ නැහැ. ඌ කනවම තමයි. මගේ ආදර ප්‍රේමන්තනේ. නමුත් ජේසු පූසු ආදරේ බලු ආදරේ වෙන එකක්. ඒකම උදාහරණයක් කිව්වේ අපේ රියැක්ෂන් එක ගැන කියන්නේ. හැබැයි ජේසු කතා කළා කියනවා මම ඔබට ආදරය කළා වගේ ආදරය කරන්න. දැන් මේක මම ආදර අම්මේ තාත්තේ ප්‍රේමවන්තනි මේක කොහෙත්ම ලේසි දෙයක් නෙමෙයි. ඒක උන්වහන්සේ අලුත් ආඥාවක් විදියට දෙන්නේ. ජේසු මේ කතා කරන්නේ ජෝන් තුමාගේ 13 වෙනි පරිච්ඡේදය. අද සුවිශේෂයේ කතා කරන්නේ 31 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ කතා කළා කියන්නේ මොකද්ද? ජුදාස් පිටතට ගිය කල ජෝන් 13:31 ජුදාස් පිටතට ගිය කල. ඒ කියන්නේ ජුදාස් යන්නේ ජේසු පාවා දෙන්න. මගේ ආදර වෙමන්තනේ ජුදාස් පිටතට ගිය කල කියද්දී ඔබ 21 ඉඳන් නිගමාඩු වෙලාවක අද ගෙදර ගියාම කියවලා බලන්න. ජේසුස් වහන්සේ මෙසේ පවසා බොහෝසේ කැළඹි ඒකාන්තයෙන් මම ඔබට කියමි ඔබ අතරින් කෙනෙක් මා පාවා දෙන්නේය. ඔබ අතරින් කෙනෙක් මාව පාවා දෙනවා. එහෙම කියපු ගමන් මොකද වෙන්නේ? තේරුණාද? පාවා දෙන්නේ ප්‍රකාශ කළේ උන්වහන්සේ එසේ කීමෙන් කවුරුක අදහස් කළසේක් දැයි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූහ. දැන් කවුද පාවා දෙන්නේ? කවුද කියලා. ඒ වෙලාවේ පාවා දෙන කෙනාව පේතෘතුමාට වගේ අහු වුණා නම් කොහමද? ආයි දෙයියන නැද්ද? අර මිනිස්සේ කන කපපු එක නැද්ද? අර ගෝඨ ගමට ගහපු අය නැද්ද? ඊට පස්සේ මයිනා ගමට කොටපු ගිරවු නැද්ද? ඒකේ මෙහෙන් වීඩියෝස් එක අරලා යවන ඔක්කොම ටික Facebook වල මෙන්න මූ අහු වුණා නම් මල්ලි ඕගොල්ලෝ බලා ගන්න. අම්මා දෙනවා අරෙන් අල්ලලා නැද්ද? බස් පිටින් ඒක ඔබ දකිද්දී අපිට මොන වගේ එකක්ද හැඟීමක්ද ආවේ? අර ගෝඨ ගමට ගහපු අපි තරුණයන්ට පහර දුන්නු ඒ අමනයන්ව දකිද්දි එක් බස් පුච්චලා දාද්දි නැද්ද? එහෙම දකිද්දි මොන වගේ ෆීලිං එකක්ද ආවේ? දැන් පොඩි ගතියක් වගේ එකක් ආවේ නැද්ද?
බොරු කියන්නනේ මට ආවා මගේ ප්‍රේමන්තනේ. හොඳ වැඩේ කියලා. තේරුණාද? එහෙම කියලා සුවිශේෂී බලක් තමයි කියන්නේ. මම ඔබට ප්‍රේම කළා වගේ ප්‍රේම කරන්න කියන්නේ ක්වා. තේරුණාද කියන එක? අර මම ආදර ප්‍රේමන්තනේ. ඒ කියන්නේ ඒක නැචරලි අපේ ඇඟේ එනවා. තෙන්නම් තේරුණාද? අර කියන්නේ අර මර මියුසික් එහෙම දාලා නැද්ද? few moments later අර කාන්තාවක් කියනවා මහින්ද මගේ අප්පච්චි මගේ හදවතේ ඉන්නේ අප්පච්චි අප්පච්චිද නාපිය කියලා දානවා. නාපිය කියලා දාන few moments later ටාංගල්. ඉතින් දකිද්දී හොඳ වැඩේ මොන්ට. හොඳ වැඩේ කියලා එකක් තමයි එන්නේ. මම දන්නා ඔබට ආවද කියලා. මට එහෙම ආවා. හොඳ වැඩේ කියලා එකක්. මට මහින්දත් එක්කත් ගෝඨාත් එක්කත් කොහෙම ගන්න දෙනව නැහැ. හරිද? යන්න ඕනේ අකුලගෙන. ඒක වෙනම කතන්දරයක්. ලැජ්ජ නැතුව තවත් ඉන්නවා. තේරුණාද කියන එක? විලි ලැජ්ජාය පණ යනවා. ඒක වෙනම. නමුත් අර ඒ ගහපු අයට ගහද්දී ගහපු මම පිළිබඳ පුදුම එකමුතු වන්නේ තියෙන්නේ නැද්ද? බස් මෙහෙම අල්ලලා පෙරලන්නේ. මාර කියන්නේ සිංහල බෞද්ධ ඊට පස්සේ කතෝලික ඉස්ලාම් හින්දු ජනතාවගේ එකමුතුව වාව් නේ අමුතුයි නේ ෂොක් නේ මගේ ආදර ප්‍රේමන්තනේ ගැව්වොත් ගානවා තුන්නා ඉගෙන ගනිල්ලා මෙන්න ගෝඨ ගම්මට කරපු දේ මෙන්න අපි තොපිට කරපු දේ. ඒ කියන්නේ ඡන්දෙ දීපු අයටත් ඉරාජ්ගේ ගෙදරටත් ගැව්වා නේ. ඇවෙන්රාගේ ලැම්බෝගිනි නැද්ද? ලැම්බෝගිනි තේරුණාද? ඒව ඔක්කොම සමහර අය ඉන්ටර්ප්‍රීට් කරනවා. ඒව ඔක්කොම අරගොල්ලන්ගේ පුතුන්ගේ නමට තිබ්බේවා තමයි ඇවෙන්රාගේ අයිතිකාරයාගේ නමින් තිබ්බ දුන්නා. ලැම්බෝගිනි ගිනිත හොඳ වැටේ නැද්ද? හොඳ වැටේ. එනම් අපේ ස්වභාවය මගේ ප්‍රේමවන්තයනි. ඒ ස්වභාවයේ චෝටේ අවුලක් තියෙනවා. ඒ ස්වභාවයේ අවුලක් තියෙනවා. ඔය ස්වභාවයේ ඔය හරි ස්වභාවිකයි. ඒක උන්වහන්සේ කියනවා ඔබට ආදරය කරන අයට ආදරය කරද්දී ඒක ඕන කෙනෙක් කරනවා. ඒකට කිසි බලයක් ඕනේ නැහැ. ඉබේට රියැක්ෂන් එකක්. ස්වභාවික රියැක්ෂන් එකක්. හැබැයි ඔබට ගහන කෙනාට ආදරය කරන්න. ගහන කෙනාට ආදරය කරන්න. මගේ ආදර ප්‍රේමන්තයනි ගහන කෙනාට ආදරය කරන්න. ඔබට අමුතුම බලයක් ඕනේ. ඒකට ඕනේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒකයි ජේසු කතා කරලා කියනවා බලන්න 33 වෙනි වගන්තියේ දෙවැනි කොටසේ දරුවනි මා ඔබ සමග සිටින්නේ තව ටික වෙලාවක් මමනේ ඔබ මා සොයනු ඇත. ඒ මා ජිදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි මා යන තැනට ඔබට පැමිණිය නොහැකිය. පුතේ මං යන තැනට ඔබට දැම්ම එන්න බෑ. උන්වහන්සේ ජෝම් ජාකබ්ගෙන් අහද්දී ඔබට දෙපැත්තේ ඉන්න ඕන කියලා කියද්දී ඔබ ඉල්ලන දේ ඔබ දන්නේ නැහැ. ඔබට පුළුවන් ද මම බොන පාත්‍රයෙන් බොන්න. ඒකට කියනවා බොන්නම්. දැන් නෙමෙයි. ඔබ බොනවා පස්සේ ඒ ශුද්ධාත්ම බලය ලැබුවායින් පස්සේ. ඒතර මගේ ආදර ප්‍රේමවන්තයනි 36 වෙනි වගන්තියේ සීමොන් පේදුරු කටාකොට ස්වාමීනි ඔබ කොතැනට වඩිනසේක්ද යසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකිය. දැන් එන්න බෑ. දැන් එන්න බෑ පස්සේ එනවා. හැබැයි දැම්ම එන්න බෑ. එතනට එන්න බලයක් ඕනේ. ජේසු ආදරය කරන විදිහට ආදරය කරන බලයක් ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනි අපි ඔක්කොම තුවාල වෙච්ච මිනිස්සු. අපි තුවාල වෙච්ච මිනිස්සු වුණාම ඒ තුවාලත් එක්ක අපි තාම දුක් විඳිද්දී අපිට බෑ ඒ තුවාලත් එක්ක ආදරය කරන්න. එතන ඇඟ ඇතුළෙම ඇඩ්‍රිනලින් එතන ඒ එන්සයිම හැදිලා රියැක්ෂන් එකක් තියෙනවා. එතන ඔබ හිතන්න ඔබගේ තාත්තගෙන් ඔබ තුවාල වෙච්ච කෙනෙක් නම් ඔබ තුළ හයරාකි එකක ශ්‍රේෂ්ඨයන්ට එක ප්‍රශ්නයක් එනවා ඔබගේ ජීවිතයේ. එතන ඔබ ශ්‍රේෂ්ඨ තාත්තා වගේ ෆිගර් එකක් එක්ක ඔබට ගනුදෙනු කරන්න අමාරුයි. ඔබගේ අම්මගෙන් තුවාල වුණා නම් ඒ අම්මා වගේ චරිතත් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. ඔබගේ ඇඟෙන්ම එන්සයිම වලින්ම රියැක්ෂන් එකක් එනවා. එතන ඔබ සමහරවිට ඔබ බලන්න සමහර චරිත ඔබට දිරවන්නෙම නැහැ. මට නම් පෙන්වන්න බෑ. හේතුවක් නැහැ. එක ෆාදර් ඔගස්ටින් ගාවට එක තරුණයෙක් ඇවිල්ලා ඉන්දියාවේ ඩිවයින් වල කහිලේ මේ තරුණයා කියනවා ෆාදර් I hate you. I hate you. මං ඔබට වෛර කරනවා. ෆාදර් ඔගස්ටින්ව හම්බ වෙලත් නැහැ. ඊට පස්සේ අහද්දී පුතා ඉඳ ගන්න කියලා කතා කරද්දී කියනවා කතා කරගෙන යද්දී
දන්නේ ෆාද වගේම ෆාද කෙනෙක් එයාගේ මීසමට ඇවිල්ලා ඒ දරුවව ඒ පිරිමි දරුවව සමලිංගික ඇසුරට අරගෙන දූෂණය කරා. ෆාද එයාගේ කකුල් දෙක අල්ලලා සමාව ගත්තා ඒ පියතුමා වෙනුවෙන්. ඔබගේ මගේ ජීවිතයේ තුවාල වෙද්දී ඒ තුවාලත් එක්ක අපට ආදරය කරන්න හරි අමාරුයි මගේ ප්‍රේමවන්තනේ. රියැක්ෂන් එක ඒක ඇඟෙන් එනවා. තර ඔබගේ ජීවිතය ඔබට එහෙම තැන් තියෙද්දී ඔබ හරි අපහසුතාවයට පත් වෙන ඔබට රියැක්ට් කරන්න පරිගන්න සමාව දෙන්න බැරි. ඒ කියන්නේ ඔබගේ තාම සුව වෙච්ච නැති තුවාලයක් තියෙනවා මගේ පුතේ මගේ දුවේ මගේ ප්‍රේමවන්තයනේ. ඒකයි පේතුරුට කියන්නේ දැන් ඔබට දැන් පැමිණිය නොහැකිය එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැයි වදාළසේක. පස්සේ එනවා. ඒ පස්සේ මොකක්ද? ශුද්ධාත්ම බලය ලැබුණයින් පස්සේ. ඒකයි මගේ ආදර ප්‍රේමවන්තනි මේ කාලේ අපි ශුද්ධාත්ම බලයෙන් පිරෙන කාලයකට යන්නේ. ජීවිතයේ ජේසු එයාලා මැදට දර්ශනය වෙලා එයාලගේ ජේසුගේ තුවාල පෙන්නලා මෙන්න මගේ තුවාල කියලා දැකලා ශුද්ධාත්මයෙන් පිළිගන්න කියලා හුස්ම හෙලන්න එකයි. ඔබගේ ආඥාව ඔබට දැනෙන්න ඕනේ. ඔබගේ ජීවිතයේ අවුල් තැන්, ඔබගේ ජීවිතයේ ප්‍රශ්න වෙන තැන්, ඔබගේ ජීවිතයේ රිදෙන තැන් මගේ ආදර ප්‍රේමවන්තයනි. ජේසු එකයි පේදුරුතුමා ගාවට ඇවිල්ලා අහන්නේ. තුන් පාරක් අහන්නේ. ඔබ මට ආදරේද? දෙවනි පාටත් අහන්නේ ඔබ මට ආදරේද? ඔබ මට ආදරේද? ඒ තුන් පාරක් අහන්නේ පේදුරුතුමා තුන් පාරක් ජේසුව දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු නිසා ඒ තුවාලය සුව කරන්න ඒ ගැඹුරු පතුලටම ගිහිල්ලා ඒ කට්ට එළියට ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ තමයි එන්ඩේරා බැටළුවට ආදරය කරන විදිය. ජේසු පේදුරුතුමාට එන්ඩේරෙක් වෙලා ඒ තුවාල වෙච්ච බැටළුවව සුව කරලා කියනවා දැන් මගේ බැටළුවන් පෝෂණය කරන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි ජේසු මේ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ප්‍රේම කරන්න කියලා කියද්දී ඒ ආදරයට අපි කියන්නේ අපි හැමෝම කියමු මට පස්සේ අග්ගපේ කියන්න බලන්න. අගපේ. හයෙන් කියන්න. අගපේ. අගපේ කියන්නේ self giving. ජීවිතය කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව කරන ආදරයක්. අපි තම ආදරේ වචන කිහිපයක් තියෙනවා. ෆීලිය අපි මුලින්ම ගමු ඊරොස් කියන්න බලන්න. නමක් එහෙම දාන්න එපා ළමයින්ට හොඳේ. ඊරොස් කියන්නේ ඉරොටික් කියන එක. ඉරොටික් කියන්නේ කාමුක ආදරය. sexual love. ඒක අපි විවාහය තමයි අපි දකින්නේ. විවාහය තුල sexual love එකක්. ඒ කියන්නේ අපි ජීවිතේ අපි වින්දනයක් එක්ක ස්වතන්ත්‍රයත් එක්ක වින්දනයක් එක්ක විඳින ආදරයක්. ඒක හරි ශුද්ධවන්ත ලස්සන දෙයක්. ඒකේ පාපයක් නැහැ විවාහය තුල. ඒ වගේම ෆීලියෝස් කියලා අපි කියනවා. ෆීලියෝස් කියන්නේ සහෝදරය. එතන ලිංගිකත්වයක් අදාළ නැහැ. සහෝදර බැඳීමක්. එතන අපි ගනුදෙනුවක් තියෙනවා. අපි දෙනවා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අගපේ කියද්දී ජේසු කතා කරන මේ ආදරය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔබගේ ජීවිතය කඩලා දෙන ආදරයක්. එතනට බලයක් ඕනේ අපිට. මගේ ආදර ප්‍රේමවන්තනි දැන් මෙතන ජුදාස් පිටතට ගිය කල කියලා ජේසු කියද්දී දැන් ඔබ බලන්න හැමෝම කැළඹිලා කවුද පාවා දෙන්න කියලා අහද්දී ජේසුස් වහන්සේ දියවුලු ශ්‍රාවකයෙකු කෙනෙකුට දෙස බැලුව 23 ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් අතරින් උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන්වහන්සේගේ ලයට ළඟ වහන්සේ සිටියේ. එබැවින් සීමොන් පේදුරුවට සංඥා කොට උන්වහන්සේ කවරෙකු අදහස් කළසේක් දැයි කිව මැනවයි ඔහුට කීය. එතකොට ස්වාම ඉන්නේ පපුවට හේතු වෙලා ප්‍රේම කළ ගෝලයා. පේදුරුතුමා එයාට කතා කරලා අහනවා කවුද කියලා අහන්න කියලා කියනවා. එතකොට ස්වාම අහනවා ජේසුගෙන් ස්වාමීනි ඒ කවුද කියලා. ඇහුවයින් පස්සේ ඒ කවුරුද 26 ඒකට ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහු යයි වදාළසේක. මෙසේ උන්වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියෝත්ගේ පුත් ජුදාස්ට දුන්සේක. ඔහු ඒ කෑල්ල අතටගත් විගස උට සාතන් ආවේශ විය. දැන් මගේ ආදර වෙනවන්තනි තර්කානුකූලව බලන්න එතන ගෝලිය කුපිත වෙලා ඉන්නේ නැද්ද? කවුද මගේ ස්වාමියාව පාවා දෙන්න කියලා ජේසු ප්‍රසිද්ධියේ මෙන්න රොටි කෑල්ල අතට දෙන්න කෙනා කියලා ජුදාස්ට දුන්නනම් ඉතින් ආයි ගෝ ගමට ගැව්වා වගේ 11 දෙනා ඇද්දලා හරි ජුදාස්ට නැති වෙනකන් නැද්ද? තඩ
බඩ ගාලා ගහන්නේ. ඌ මල්ලි ගහන්න එපා. දඩ දඩ ගාලා ගහන්නේ. අනේ ඊටස් කියනවා අනේ බුදු මාත්‍යෝ ගහන්න එපා. මේ මොකද්ද සමෘද්ධියේ කාඩ් එක දෙන්නේ නැහැ කිව්වා. ලේ පෙරාගෙන මිනිස්සයා. සමෘද්ධියේ කාඩ් එකට දෙන්නේ නැහැ කිව්ව නිසා තමයි ආවේ නැද්ද තැනවා. දඩ බඩ ගාලා. නිකන් තරහකාරයෙක්ගේ බස් එකක් යවුවා නම් ඒත් පුච්චලා දානවා. මගේ ආදර පිමන්තර. එහෙම එහෙනම් නෙලන්න තිබුණ ජුදාස්ට ඇස් ඉදිමෙන්න. ජුදාස් ගැන ජේසු කිව්වේ හැමෝටම නෙමෙයි. ප්‍රේම කළ ගෝලයට විතරයි. මේ මාත් එක්ක එක රොටිය ගන්න කෙනා. යක්ෂාවේශ වෙනවා. එයා යනවා. මගේ ප්‍රේමන්තනේ ජුදාස්ට ජේසු කතා කරලා කියනවා මගේ ආදරේ ඔහු එවිට ජේසුස් වහන්සේ වමත ඔබේ අදහස වහාම ඉටු කරන්න. ජේසුට කියන්න තුමා යන්න කියලා පාවා දෙන්න. යන්න දෙන එකක් නම් දෙයියේ නම්. හැබැයි ජේසු ඒක අනිත් අයට පාවා දුන්නේ නැහැ. ජේසු පාවා දෙන්න කෙනාවත් පාවා දුන්නේ නැහැ. එයාව බේරනවා. මගේ ආදර පින්වත්නි මෙතන ජේසු මේ දේ කරන්නේ පාද සෝදන වයින් පස්සේ. ජෝන්තුමාට අනුව සමදර්ශක සුවිශේෂ කියලා කියන්නේ මාක් ලූක් මතෙව්. මේ වෙනකොට ඔබ මේවා දන්නවා. දැනගන්න ඕනේ. ජුවම්තුමා වෙනස්. එතන මාක් ලූක් මතෙව් අන්තිම රාත්‍රී භෝජනයේදී පැහැදිලිව කියන රොටි ගෙන තුති පුදා කඩා ගෝලයන්ට දුන්නා. මිදි රස ගෙන මේ මාගේ කුසලානයයි මේ අනිත්‍යගේ පාපය නැසීමේ පිළියමක් වශයෙන් දෙනවා කියලා. ඒක ඒ මාක් ලූක් මතෙව් කතා කරාට ජුවම්තුමා එහෙම කතා කරන්නේ නැහැ. කෙලින්ම ජුවම්තුමා කතා කරන්නේ ආහාර වැළඳුවයින් පස්සේ කෑම භෝජනයක් ගැන කතා කරන්නේ නැහැ. සප්‍රසාදය ගැන අනිත් ගෝලයෝ තුන්දෙනාම කතා කරාට සුවිශේෂක ගත්වත් කරුවත් කතාව කරාට ජුවම්තුමා සප්‍රසාදය ගැන මෙතන කතා කරන්නේ නැහැ. ජුවම්තුමා එක කතා කරන්නේ ජුවම් 6 වෙනි පරිච්ඡේදය. වගන්ති 66ක් විතර සප්‍රසාද වහන්සේ ගැන පූප වැඩි කරන ප්‍රාත්‍යහාරයත් එක කතා කරන්නේ. හැබැයි ජුවම්තුමා මෙතන කතා කරන්නේ සප්‍රසාදික ජීවිතයක් ගැන. සප්‍රසාදය නෙමෙයි සප්‍රසාදික ජීවිතයක්. ඒ සප්‍රසාදය ලබන මම ජේසු වගේ කැඩෙන විදිය ජේසු උතුරු සළුව ගලවලා ඒ කියන්නේ ජුදා ඒ ප්‍රෞඩ ආඩම්බරය උතුරු සළුව ගලවලා පැත්තක තියලා රෙදි කඩක් ඇඳගෙන වහලෙක්ගේ ස්වභාවය ගන්න එයාලගේ පාද සෝදන්නේ. මගේ ආදර පින්වත්නි මේක කස්ටම් එකක්. උන්වහන්සේ සිමියෝන්ගේ ගෙදර ගිය වෙලාවේ උන්වහන්සේ කියන අර පව්කාර ස්ත්‍රිය ඇවිල්ලා කඳුළු වලින් කකුල් පිහදාලා කොණ්ඩෙන් පිහදාද්දී සිමියෝන්ට උන්වහන්සේ කියනවා ඔබ මගේ පාද සේදුවේ නැහැ. ඇය මේ සුවඳ විලේපනයෙන් මගේ පාද ආලේප කරනවා. මොකද ජේසු කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රභූ ගෙවල් වල ඒගොල්ලෝ සාමාන්‍යයෙන් පයින් ගමන් යන්නේ. එතකොට ඒ කර්කශක ගමන දූවිල්ල ගල් තැලුම් එක්ක දුර ඇවිදගෙන ඇවිල්ලා ගෙදරකට ඇතුල් වෙද්දී කකුල් සෝදද්දී එතන ලොකු නිදහසක් ලොකු සනීපයක් දැනෙනවා. ඒක කරන්නේ සේවකයා නෙමෙයි. වහලෙක්. සේවකයයි වහලයි අතර වෙනසක් තියෙනවා මගේ ප්‍රබන්ධනේ. සේවකයාට පඩියක් තියෙනවා. එයාට ජීවිතයක් තියෙනවා. වහලට තියෙන නුඹරයක් විතරයි. නමක්වත් නැහැ. ඒ කාලේ වහලෙක්ගේ ගාන තමයි රිදී කාසිතිය. ඒක තමයි ජේසුව විකුණන්නේ සංකේතාත්මකව රිදී කාසිතියකට. වහලෙක් වගේ. ජේසු සේවකත්වයෙන්ුත් පහළට වැටිලා වහලෙකුගේ ස්වභාවය අරගෙන ගෝලයන්ගේ පාද සෝදනවා. කාගේද? ගෝලයන්ගේ. ඒ හෝදන පාදම වලින් තමයි ඒ කකුල් වලින්ම තමයි ජේසුව දාලා දුවන්නේ. ඒ කකුල් වලින්ම ගිහලා ජුදාස් පාවා දෙන්නේ. ඒ කකුල් වලින්ම ගිහලා පේදුරුතුමා දන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ පාදකයක්දී සෝල්ස් කියද්දී යටිපතුලකයක්දී කිලුටුම වෙන තැන ජේසු එතන අත තියලා සෝදනවා. ජේසු එහෙම කියලා කියනවා මම ආදරය කරා වගේ ආදරය කරන්න. මගේ ආදර පිමන්තනේ ඒ දුබල ඒ කියන්නේ බැටළුවගේ ගඳ බැටළුවගේ අසික්කිතකම බැටළුවගේ ජරාගතිය බැටළුවා දාලා යන තැන ඒ මහා ඒ කියන්නේ නීච අදම කුපාඩිකමට ආදරය කරනවා කියද්දී හෙලෙසි දෙයක් නෙමෙයි. මගේ ආදර පිමන්තනේ ජේසු එහෙම කරලා කියනවා මම ඔබට අලුත් ආඥාවක් 34 වෙනි වගන්තිය මම ඔබට අලුත් ආඥාවක් දෙනවා. එකිනෙකාට ප්‍රේම කරන්න මා ඔබට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ආදරය කරන්න. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ ආදරය කරන එකේ රහසක් ගැන කියන මොකක්ද? මම ඔබට ආදරය කළා වගේ. ඒ කියන්නේ මුලින්ම ඔබ ඒ ආදරය විඳ ගන්න ඕනේ.
මුලින්ම මේ ආදරය අපිට දැනෙන්න ඕනේ. එන්ඩේරෙක් බැටළුව එක හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේ එසකියල් 34 ගිය සතියේ කතා කරලා කිව්වා මගේ ආදර ප්‍රමාන්තනි මම ඔබට ආදරය කරන විදිය කොහොමද? ලෝකෙන් තුවාල වෙච්ච ඔබ, ලෝකේ පාවිච්චි වෙච්ච ඔබ, ලෝකේ දූෂණය වෙච්ච ඔබ මම ඔබට ආදරය කරන්නේ කොහොමද? උන්වහන්සේ කියනවා මගේ බැටළුවන් සමාවෙන්න. උන්වහන්සේ කතා කරලා කියනවා ඒ එඬේරුන්ගෙන් මම අරගෙන 11 වෙනි වගන්තිය මහෞත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළසේක බලන්න මම මාගේ බැටළුවන් ගැන සොයා බලා උන් රැක බලා ගන්නෙමි. 15 මමම මගේ බැටළුවන්ට එන්නේ රවන්නෙමි. මම මොවුන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. එසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේය. මම නැතිව බැටළුව සොයන්නෙමි. මුලාව ගිය බැටළුව ආපසු ගෙනෙන්නෙමි. තුවාල වූ බැටළුවගේ තුවාල බඳින්නෙමි. ලෙඩ වූ බැටළුව ශක්තිමත් කරන්නෙමි. ශක්තිමත් වූ බැටළුව රැක බලා ගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි. ඔගේ ආදර ප්‍රේමන්තන ඔබට ආඥාවේ දැනෙන්න ඕනේ ජේසුව ඔබට ආදරය කරන විදිය. ප්‍රතික්ෂේප වෙච්ච තැන, මම වැරදි කරපු තැන, මම කාලකන්ණි වෙච්ච තැන ආදරය කරන්න මොහොතක් ඉඩ දෙන්න. ජේසුට ඉඩදී ඔබ ඉන්න. මේක ඔබ ජීවිතේ විඳලා නැත්තම්, ඒකයි පේතුරුතුමාට ජේසු ඉඩ දුන්නේ යකාට ගහන්න. ඒකයි ජෝම් ලුක් 22:31 කියන්නේ සීමොන් සීමොන් මේ අසන්න තිරිඟු පොළන්නක් මෙන් පොළන්නට සාතන් අවසර ලබාගෙන ඇත ඔබට ගහන්න මම අවසර දීලා තිනවා. මොකද ගැහුවයින් පස්සේ තමයි එයාගේ ජීවිතයේ ආඩම්බරය නන්නත්තර වෙන්නේ. ඔහුගේ අර පිම්බිච්ච ඉදිමෙච්ච තැන් හුලං බහින්නේ අර පාවුලුව පොළවේ වැටිලා පස් කෑව වගේ තැනකට දාන්නේ. එහෙම තුවාල වුණයින් පස්සේ ජේසු යා ගාවට ඇවිල්ලා ආදරයෙන් කතා කරලා කියනවා පුතේත් මම ආදරේ. හැම දවසක් අවසානයේ ඔබට දැනෙන්න ඕනේ ඔබ කොච්චර සාර්ථකද කියලා නෙමෙයි. ඔබ කොච්චර අසාර්ථකද. දවස ඇතුලේ ඔබට තේරෙනවා කොච්චර මම පව් කරාද. මගේ ආදර ප්‍රේමවන්තයනි කිසිම දවසක ඔබට හිතෙන්න හොඳ නැහැ මම සුදුසු කෙනෙක් කියලා. නැහැ. එකම සුදුසුකම මගේ නුසුදුසුකම උන්වහන්සේ සුදුසු කරන නිසා විතරමයි. Mercy of God. Mercy of God. අද ගීතාවලිය එකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ. ගීතාවලියේ පළවෙනි පදය ගන්න පුතේ අද පිළිතුරු ගියේ. ගීතාවලියේ පළවෙනි පදේ හරි ලස්සනට උන්වහන්සේ කියනවා සමිදානෝ දයාවන්තය අනුකම්පාවෙන් පූර්ණය වහා නොකිපෙන සුළුය තිරසාර පෙමින් යුතුය. ඔබට දැනෙනවද ඒ ජේසුව ඔබට ආදරේ කියලා? මගේ ආදර ප්‍රේමවන්තයනි රෝමවරුන්ගේ පස්වෙනි පරිච්ඡේදයේ පස්වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අපේ හදවත් පුරවනවා. ශුද්ධාත්මයන්ෝ ලැබුණයින් පස්සේ ඒ ආදරය දෝරේ ගලන්න මට දැනෙනවා. මං හිතනවා පේදුරුතුමාට ඒක ගොඩාක් දැනුණා. එකයි නායකත්වයට සුදුසුම තැන හැම දවසකම කුකුල හඬලද්දී උදේ පාන්දර අවදි වෙන්නේ කුකුලත් එක්ක. කුකුල හඬලද්දී උදේ පාන්දර එලාම් එකෙන් එයාට මතක් වෙනවා මම මොකෙක්ද? මම ස්වාමින් වහන්සේට පාවා දුන්නු. ස්වාමින් වහන්සේ පාවා දුන්නු. දන්නේ නැහැ කිව්ව අතමයෙක්. එවැනි කෙනෙක්ටයි මට ආදරය කරේ. එවැනි කෙනෙක්ටයි ජේසු ආදරය කළේ. පේදුරුතුමා ආඩම්බරයක ඉන්නේ නැහැ. ඒක උන්වහන්සේ පේදුරුතුමා දෙක පේදුරු හරි ලස්සනට කතා කරලා කියන්නේ මේ බැටළුව පෝෂණය කරන තැනදී පේදුරුතුමා කතා කරලා කියන්නේ ඔබ බැටළුව බලා ගන්න ඕන විදිය මෙන්න මෙහෙමයි. උන්වහන්සේ බැටළුව බලා ගන්න විදිය කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තයනි මෙන්න මේ විදිහට. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබට බාර දෙන රැළ පෝෂණය කරන්න. ඒ කරන්නට ඕන විදිහ මෙන්න මේ විනාඩියක් දැන් මම ඒ තැන පෙන්නන්නම්. පේදුරුතුමාගේ ලිපියේ උන්වහන්සේ කතා කරලා කියනවා ඔබට බාර දෙන රැළ මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න. පස්වෙනි 1 පේදුරු 5 දෙවනි වගන්තිය. ඔබට බාර දෙන දෙවියන් වහන්සේගේ බටළු රැළ පෝෂණය කරන්න බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුට සිතින් එසේ කරන්න. වේතනයට ඇති ආසාවකින් නොව සේවයට ලැබියාවෙන් එසේ කරන්න. පේදුරුතුමා පුදුම බහැපත් කෙනෙක්. එයා දන්නවා එයා කරපු පාපය.
ඒ කියන්නේ ඒකත් එක්ක ගිල්ට් එකක ඉන්නව නෙමෙයි. අනේ මම පව්කාරයෙක්. ජුදාස් වගේ ගිල්ට් එක ගිහිලා සියදිවි හානි කරගත්තේ නැහැ. එතනට මගේ ජේසුස් මට ආදරෙයි. මම එහෙම කරත් උන්වහන්සේ මට ආදරෙයි. ඒ කළගුණ තියෙනවා. ඒ ආදරය කරයි කියන දේ මට තියෙනවා. ඒතර මට ඩියුටි එකක් තියෙනවා. කෝටි දෙකක් සමාව දුන්නු මිනිස්සයා ගෙදර ගියයින් පස්සේ රුපියල් 200ක් ණය මිනිස්සයව හිරේ දැම්මනම් ඒක කාලකන්නිකමක්. ඒතර ඔබ දැනෙති ඔබට ස්වාමීන් වහන්සේ මෙච්චර ආදරෙයි. මට පොඩි ෆාදර් ගොඩාක් වෙලාවට චෝදනා කරන දෙයක් තියෙනවා. ෆාදර් වහන්සේ බුරුල දෙනවා වැඩි. වහන්සේ අනුකම්පා කරනවා වැඩි. වහන්සේ ස්ට්‍රික් මදි. ෆාදර් මට ආදරෙන් කියන්නේ. ෆාදර් ඉතින් එච්චර ගන්න. මගේ ආදරේ පෙමන් තේනේ. ඒ මුකුත් හින්දා නෙමෙයි. ඒක මුකුත් හින්දා නෙමෙයි. මම දන්නවා මම පව්කාරයෙක් කියලා. පව්කාර මටයි ස්වාමීන් වහන්සේ ආදරය කරන්න කියලා. ස්වාමි කෙනෙක්වත් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා මම දන්නවා. මේ අල්තාරේ ඔබට දේශනා කරන්න මම සුදුස්සෙක් නෙමෙයි උන්වහන්සේගේ කරුණාව නැත්තම්. මම 100% ඉන්නේ උන්වහන්සේගේ කරුණාවේ. ඒතර මම කේන්ති ගිහිල්ලා බැන්නත් ඊට පස්සේ ඊළඟ මොහොතේ මම සමා වෙන්න කියලා කියන්නේ මම දන්නවා මට අයිති නෑ. මට මාතොල සුදුසුකමක් නෑ. ස්වාමීන් වහන්සේ මාව ඒ රතේ පාපෙන් සීමෙන් සුදු කරලා දවස ගානේ ගත්තේ නැත්තම් මට කිසිම දෙයක් නැහැ. මට කියලා කිසිම දෙයක් නැහැ. කිසිම සුදුසුකමක් නැහැ. ඒක මට මතකයි මගේ ප්‍රමාන්තනේ. ඒක මම දන්නවා. ඒකයි ඒ හැම පාපොච්චාරණයකදීම කෙනෙක්ට චෝදනා කරන්න නැතුව ආදරය කරන්න බලය තියෙන්නේ ඒ පාපොච්චාරණයේ සෙනෙහස මම විඳින නිසා. හැම නායකයෙක් ඔබට එඬේරක් වෙන්න ඕන නම් ඔබට තව කෙනෙක්ට ආදරය කරන්න ඕන නම් මතක තියාගන්න ඔබගේ ඇත්ත වහගෙන බොරු ප්‍රෝඩාවක් මම කියන කෙනා වෙනම ආටෝපයකින් මේකප් කරගෙන වහගන්න ප්‍රෝඩාවක් නෙමෙයි ඒ ඇත්ත ඔබ අඳුරගන්න. ජේසුස් ඔබට ආදරය ඒ කියන්නේ මේ පාපයත් එක්ක ඉන්නව නෙමෙයි පාපය තුල ජේසුස් ඔබට ආදරය කරපු විදිය ඒ කියන්නේ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. එනිසා මේක එකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ එක ජුවම් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ කියනවා ප්‍රේමය යන්නෙන් අපි හැමෝම කියන්න ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ මාත් එක්ක ඔක්කොම කියවන්න අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව මගේ ප්‍රේමන්තනේ අපි එනවාට ස්වාමිනේ අපි මෙහෙම කරා අපි මෙහෙම ඔරසන් කිව්වා අපි මෙහෙම කරා නැද්ද අපි මෙහෙම කරා දැන් ඔබ අහකොට්ටේ යන්න ටිකට් විකුණුවානේ. පාද නමස්කාරය යන්න ටිකට් විකුණුනේ නේ. පාද නමස්කාරය යන්නනේ. ඉතින් ඒ බස් වල අයිතිකාරයා තාම සල්ලි දෙන්නේ නැහැ. හරිද? සල්ලි දෙන්නේ නැහැ කියලා දැන් තාම දෙන්නේ නැහැ. සමහර කොට්ටාශ නායකයන්ව මරාගෙන කන්න යනවා. තේරුණාද කියන එක? දැන් මේ පාද නමස්කාරය කරන්නේ සල්ලි දුන්නේ. ඒ කියන්නේ පාද නමස්කාරය යන්න හම්බුන්නේ නැහැ. මරාගෙන කන්න යනවා. අර කොට්ටාශ මම කියන්නේ මංගල්‍යයේ ෆයිල් එකතු කරන්න ගියාම අර සල්ලි දාගන්නවා මේකට. නැද්ද? ඒක දැන් මගේ කියන්නේ පාද නමස්කාරය යන්න සල්ලි දුන්නේ. එන මොකද නෙමෙයිනේ. දැන් මකරි ප්‍රශ්නයක් තියෙනවා වගේනේ. මම අවුල් වගේ නැද්ද? ඒ කියන්නේ දැන් ඒක මේ අනේ ඒ තරුවන්ටත් මරාගෙන කනවා කොට්ටාශ නායකයන්ව මරාගෙන කන්න හදනවා. ඒ කියන්නේ එතන අපි ජීවිතයේ ඒ කියන්නේ මම කවුද මගේ යථාර්ථය මගේ ඇත්ත ඒ කියන්නේ ඒක දැන් හිතන්නේ මම දෙවියන් වහන්සේට ආදරය කරනවා ඒ කියන්නේ මම මෙහෙම කරනවා මගේ ආදර පෙමන්තේනේ ඔය එකක්වත් ඔබට කරන්න බෑ උන්වහන්සේ ඔබට ආදරය කරේ නැත්තම් උන්වහන්සේ උදන්ට ඔබට අත තිබ්බේ නැත්තම් ඒක කියන්නේ වචනේ ගමු ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව අපි කොහොමද මගේ ප්‍රේමන්තර වහන්සේට ආදරය කරන්නේ අපි දෙන පඳුරු කොහෙන්ද අපිට හම්බුනේ අපේ හැකියාවන් කොහෙන්ද හම්බුනේ ඔක්කොම උන්වහන්සේ දීපු දේවල් එනිසා අපි උන්වහන්සේ ගාවට ගිහලා අර පරිසිවරයා වගේ ස්වාමීනි මම බාසට දසයෙන්ක දෙනවා මම මෙහෙම කරනවා මම අනිත් එක්කිනා වගේ මෙහෙම කරන්නේ සත්ත පහකට වැඩක් නැහැ ගන්න දෙනවා. ප්‍රේමයන්ෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීමය. එච්චර ආදරය කරන්නේ කොහොමද? ඒ තාත්තා ජොම්තුමාගේ 3:16 බලන්න. ඒ තාත්තා
ඔබට කොච්චර ආදරේද? උන්වහන්සේගේ එකම පුතාව පාපයෙන් නැසීමේ මිලයක් වශයෙන් දෙවියන්. දෙවියන් වහන්සේ ලෝකෙට කොතරම් ප්‍රේම කළසේක්ද කිව්වොත් සර්වක්ෂය ඒක ජාතික පුත්‍රයාණන් වද ලොවට දෙමව දාලසේක. එහෙම ආදරය කරන්නේ කොහොමද ඔබ? එච්චර ආදරයක්. නැසේ 1 ජෝහන් 4:19 කියනවා. අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවිනි. We love each other because he first loved us. ඔය ආදරේ දැනිච්ච මිනිස්සයාගේ ජීවිතය වෙනස් වෙනවා. ස්වාමීන් වහන්සේ මට ආදරේ, ඒ කියන්නේ වැඩියෙන් පව් කරන කෙනා වැඩියෙන් සමාව ලබනවා. වැඩියෙන් සමාව ලබන කෙනා වැඩියෙන් ආදරය කරනවා. ඒ කියන්නේ මේ ලොකු පව් කරන්න ඕනේ නැහැ. ඔබට දැනෙනවා නම් මම පව්කාරයෙක්, ඒ මටයි උන්වහන්සේ ආදරය කියලා. ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ එකයි පාවුලතුමා සාවුලු එන මහා ආඩම්බරයක මෝසස්ගේ ව්‍යවස්ථාව අරගෙන ගමාලියලගෙන් ඉගෙනගෙන තේරනාද කියනක දමස්කයට යනවා සැලසුමක් එක පුංචි නායක පුංචිකයකින් ලියුමක් අරගෙන කිතුනවලඟ මරන්න. ඉතින් යද්දී අම්මා එන සෙන්සලප්පෙන් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ වට්ටලා ජේසුස් අහනවා ඔබ මටයි පීඩා කරන්නේ සාවුලු. පාවුලන් ඔබ වහන්සේ කවුද? ඔබ මට පීඩා කරන්නේ මට ඒ ජේසුස් මමයි. එතන තමයි පවුලතුමා අඬන්නේ. පවුලතුමාගේ ලිපි කියවලා බලන්න නිතරම කියනවා මං වගේ කාලකන්ණියෙක්. මං වගේ කාලකන්ණියට උන්වහන්සේ කතා කරා. ඒක මතකයි පවුලට. මගේ ආදර ප්‍රේමන්තනේ එතනින් පස්සේ අද පළවෙනි කියවීමේ පවුලතුමා ඒ ආදරේ දැනුණයින් පස්සේ සීමාවක් නැතුව ඉකෝනයට යනවා, පැම්පීලියට යනවා, ඒ තැන්වල දේශනා කරනවා. එතන මිනිස්සුන්ගේ ජනතාව රොසං කියලා එක්වරු ඉඳලා නායකයන්ව පත් කරනවා. උන්වහන්සේ කතා කරලා කියනවා දේව රාජ්‍යයට යන්න කොච්චර දුක් විඳින්න ඕනේද කියලා දිරිගන්වනවා. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. ඒ ඔබට ඒ ආදරේ දැනුණාම මගේ ප්‍රේමන්තනේ. එනිසා ඒක හරි ගැඹුරු ගමනක්. ගැඹුරු ගමනක්. උන්වහන්සේ අද දෙවෙනි කියම කියනවා මම අලුත් අහසක් අලුත් පොළවක් හදනවා. පරණ අහස පරණ පොළව මම පහ කරනවා. ඔබගේ ජීවිතය අලුත් කරනවා. හරියට මනාලිය සූදානම් කරනවා වගේ මනාලයට බන්ධන්න ඒ එකතු වෙන්න මම ඔබව ලෑස්ති කරනවා. ඒ කියන්නේ මනාලිය කියද්දි ඒ මහා ගැඹුරු සම්බන්ධතාවයක්. උන්වහන්සේ කියනවා ඒ නිසා මම ඔබගේ ජීවිතේ කඳුළු පිස දාමනවා. දවසේදී වේදනාවක් නැහැ, මරණයක් නැහැ. මම හැම දෙයක්ම ඔබගේ ජීවිතය අලුත් කරනවා. ඒක බලාපොරොත්තුවක් මගේ ප්‍රේමන්තනේ. ඒක එලිදරව් පොත ලියන්නේ ප්ලැට්මොස් දූපතේ ඉඳන් ජ්වාම් දකින්න දර්ශනයක්. ඒ නීරෝගෙන් පටන් අරගෙන ශතවර්ෂ 3ක් මිනිස්සුන් මරද්දී පීඩාවේ ඉද්දී එයාලව දිරි ගන්නනවා. පුතේ ඔයාලට අලුත් අහසක් තියෙනවා. අලුත් පොළවක් තියෙනවා. පවුලතුමා සංඝය දිරි ගන්නවා. ඉන්ඩිරෙක්ට් විදියට නායකයෝ පත් කරලා ඔබගේ වේදනාවෙන් එකයි පළවෙනි කියවීමේ හරි ලස්සනට කතා කරලා කියන්නේ පවුලතුමාගේ වචන බලන්න ඒ සංඝයට කතා කරලා 22 කතා කරනවා 15:14-22 ඔබ බොහෝ දුක් විඳීමෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන්නට ඕනෑයි කියා ගෝලයන් ධෛර්යමත් කර ඇදහිලේ ස්ථිරව පවතිනට ඔවුන්ට අවවාද කළහ. එයාලට ආදරය කරපු විදිහ ආදරය කරනවා කියන්නේ හුරතල් කරනවා නෙමෙයි. එයාලගේ අරගල යන්න එයාලට ශක්තිය දෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ ලංකාව මේ වෙනකොට පීඩනයේ හිනිපෙත්තේ ඉන්නේ. පෙට්‍රල් ටිකක් නැතුව, ඩීසල් නැතුව පාරේ මිනිස්සු පොලිමේ ඉන්න විදිය, ගෑස් ටැංකිය අතේ තියාගෙන පාරවල් හරස් කරගෙන දඟලන විදිය, උයා ගන්න විදියක් නැතුව බඩ කෙනෙක් බඩුවල ගණන් වලින් නන්නත්තර වෙන විදිය. ඔබට මට ඉන්නේරික කාර්යයක් තියෙනවා මගේ පුතේ මගේ දුවේ. බෙදා ගන්න පුළුවන් දේ බෙදා ගන්න. හැබැයි ඊටත් වඩා දිරි ගන්නවන්න. දේව රාජ්‍යයට අපිට යන්න කට්ටක් කන්න ඕනේ. ඒ නිසා සැප පහසු හොයන්න එපා. අපි ඒකේ වචනේ ධෛර්යයත් එක්ක ශුද්ධාත්මයන්ව ඉල්ලලා අපි සාංගික වෙමු. වැටිච්ච කෙනෙක් ගාවට යමු. එයාලට ඔබට දෙන්න පුළුවන් දේ බෙදාගමු. ඔබට ෂෙයා කරගන්න පුළුවන් දේ ෂෙයා ගමු. ඒක ඒ දේත් එක්කම ඊට වඩා එහා දැනක දිරි ගන්නවන්න. වචනයේ පෝෂණය. එයාලගේ වේදනාවට ඇහුම්කන් දෙන්න. දුර්වල මිනිස්සු ඒ ප්‍රෙෂර් එක එළියට යවන්න.
මගේ ආදරේ පින්වත්නි, ඒකට ඔබ මගේ වේදනාවේදී මතක තියාගන්න. ඔබ මම ස්වාමින් වහන්සේ ගාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඔබගේ වෙහෙස වෙන බරඋසලන සියල්ලදී මා වෙතෙන් මම ඔබට සහනය දෙනවා. මගේ වියගහ කරට අරගෙන උගන්නන්න. මේ පීඩාව අස්සේ යන විදිය ස්වාමින් වහන්සේ ඔබට කියා දෙනවා. ඒක හරි ලස්සන දෙයක්. ඒ නිසා මේක දේශපාලකුවන්ට කාලකන්ණි දේශපාලනට බැන තේරෙනවද ඒව විසි කර බයින් එක බයින්න. ඒක නෙමේ වැඩක් නෑ කාලකන්ණියම තමයි. ඒකත් එක්ක අපිට ගනුදෙනුවක් නෑ. වෙනම කූට අසික්කිත තැනක ඒගොල්ලෝ ඉන්නේ. හැබැයි එයාලට බෑ අපට උත්තර දෙන්න. එයාලට බෑ උත්තර දෙන්න. වාසි තැනට හොයියා වෙන සමාජයක ඔබට පුළුවන් අය කොහොම හරි එක අමති කෙනෙක්ගේ ගේ කඩද්දී ගෑස් ටැංකි 70ක් විතර ගේ ඇතුලේ තේරුණාද කියන එක. ඒගොල්ලන්ගේ වාහන වලට ඔක්කොම ඩීසල් තියෙනව නැද්ද? ඒගොල්ලන්ට පෙට්‍රල් තියෙනවා, ගෑස් තියෙනවා, ඒ ප්‍රශ්න නෑ. මගේ ආදරේ මන්දනේ අපි යන්නේ ගෑස් කුකර් එකේ, මාළුත් යන්නේ ගෑස් කුකර් එකේ. නේද? දැන් ෆ්ලැට් වල ඉන්නේ නැති හිතන්න මොන දරලිප්ද? දරවලට මොනවද ගන්නෙ? හැබැයි මට ඔබ මාව දකින්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ කියනවා ඔබගේ වේදනාවත් එක්ක මම ඉන්නවා මගේ පුතේ. මම ඔබව අතාරින්නේ නැහැ. ඒ නිසා එක එක්කෙනාව දිරිගන්වමු. වචනය තුළ දිරිගන්වමු. බෙදා ගන්න පුළුවන් දේ බෙදා ගමු. ඒක හරි ලස්සන දෙයක්. සාංගික වෙමු. ඒක අපි එකමුතු කිතුණුකම කතෝලිකකම කියන්නේ ඒකට. ඒ නිසා මේ පීඩාවේදී ධෛර්යයක් එක්ක එමු. මුලින්ම ඔබ නිදහස් වෙන්න. ඔබ මේ ප්‍රෙෂර් එක ඇතුලේ ඔබ නිදහස් වෙන්න. ඒ එඬේ රගාවට ගිහිල්ලා පපුව ඔළුව තියාගෙන ඇත්ත ඔක්කොම කියලා නිදහස් වෙන්න. එහෙම නැතුව ප්‍රෙෂර් නැගලා ආතර ටෙන්ස් වෙලා නැත්තම් ගිහිල්ලා ගාගෙන මරාගෙන මේක කරගන්න බැරි. දැන් හම්බ වෙන පඩිය මදි දවසේ වියදම් වලට උයා ගන්න දෙයක් නැහැ. ළමයි යඬනවා. පිටි එකක් ගන්න විදියක් නැහැ. මේකොත් එක්ක ප්‍රෙෂර් වෙලා නන්නත්තර වෙන්න එපා මගේ ප්‍රමාන්තනේ. අපිට බෙදා ගන්න පුළුවන් දේ බෙදා ගමු. හැබැයි මතක තියාගන්න මේ ඔක්කොටම වඩා අලුත් අහසක් අලුත් පොළවක් ස්වාමීන් වහන්සේ ඔබ මාව මේ පීඩාව හරහා අරගෙන යන තැනක් තියෙනවා. උන්වහන්සේට ඔබට සපයනවා නම් nothing උන්වහන්සේට ඔබට සපයන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ දෙන්නේ නැතත් උන්වහන්සේ සපයව නැතත් ඒ හිස්කම පාළුව තුළ ඔබව උන්වහන්සේ ගමන කරගෙන යනවා. ඒකයි පිලිපි වරුන්ගේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ පාවුලුතුමා කියන්නේ. මේක රහසක්. බලන්න මේ රහස මොකක්ද කියලා. පිලිපි 4 උන්වහන්සේ 11 කියනවා මා මෙය කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. පාවුලුතුමා කියන මට අඩු නිසා නෙමෙයි. මම කුමන තත්ත්වයක හිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. අපි හැමෝම කියමු ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. ඒක ටැලන්ටුවක්. ඒක ගිෆ්ට් එකක්. ටැග්. ඔබට තියෙන පුංචි දෙයින් සතුටු වෙන්න පුළුවන්. ඉස්සර එහෙමයි අල්ලපු ගෙදර මෙහෙමයි. හැබැයි ජේසු වහන්සේ අපිට දුන්නු දේ. ඒ චූටි දේ වහන්සේට ස්තුතියි මගේ ස්වාමීනි. වහන්සේ අපි බලා ගන්නවා. සමහර වෙලාවට කරෝල කෑල්ලක් එක්ක බත් ටිකක් විතරයි. පිටි ගන්න විදියක් නැහැ. ප්ලේන්ටිය විතරයි. හරි කමන්නේ. අනේ ප්ලේන්ටි ඉස්සර පිටි දැන් ප්ලේන්ටි අයියෝ වන කර්මයක්ද. අරුණ හැටි කරේ දේශපාලුන්ගේ හැටි මක බෑවිලා යන්න ඕනේ. මුන්ට කර්ම සාප වේවා. අනේ මගේ ප්‍රේමාන්තනේ වැඩක් නැහැ. ඔබ ස්වාමීන් වහන්සේ බලා ගන්න විදියක් තියෙනවා. ඒ බලා ගන්න විදිහට අවදි වෙන්න. ඒ ජොයි එක ඒ ප්‍රීතිය යකාට උදර ගන්න දෙන්න එපා. රට අනාතයි. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. අනාතයි. හැබැයි ඔබ මම ඉන්නේ වෙන බලාපොරොත්තුවක. එනිසා ඔබ ජීවිතයේ මේ ගැඹුරු ගමන එඬේරගෙන් ශක්තිය ලබලා මට ආදරේ ස්වාමීන් වහන්සේ ඒ ආදරය විඳිද්දි මාව ජේසු බලා ගන්න විදිය දකිද්දි එයා ගාවට ගිහිල්ලා මගේ ආදරේ මම අනිත් වැටිච්ච කෙනා ගාවට ගිහිල්ලා ධෛර්යමත් වෙන්න. ධෛර්යය දෙන්න. ඇතහිල්ල කියා දෙන්න. ඇතහිල්ල තුළ ජීවත් වෙන්න. මහා පුදුම විදියට උන්වහන්සේ ඔබගේ අවශ්‍යතාවයන් බලා ගන්නවා. පුදුම විදිහට ඒක කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. උන්වහන්සේ ප්‍රොවිඩන්ස් කියන එක උන්වහන්සේ පුදුම දෙයක්. ඔබගේ ජීවිතේ මුල් ඔබ උපයගත්තී ඔබ උපයන දේ මුල් කොටස දෙවියන් වහන්සේට ස්තුති කරලා වෙන් කරන්න. ස්වාමීන් වහන්සේට දෙන දේ බාර දෙන්න. ඔබගේ දවසේ වෙලාව උන්වහන්සේට මුල්ම වෙලාව හොඳම වෙලාව ජේසුට දෙන්න.
චූටි අවශ්‍යතාවයන් නිනම්ව උන්වහන්සේ බලනවා මගේ ප්‍රේමවන්තයනේ. චූටි අවශ්‍යතාවය හරි සුන්දර අත්දැකීමක්. ඔබ උන්වහන්සේගේ දේ දෙද්දී උන්වහන්සේ ඔබගේ ජීවිතේ එක වෙද්දී මේ කිසිම සිස්ටම් එකකට බැරි විදියකට උන්වහන්සේ ඔබ වර්ගන යනවා. ඒන්දේ රහිම කෙනෙක් මා ඔබට ආදරය කළා වගේ ආදරය කරන්න. කොන්දේසි නැතුව උන්වහන්සේ මට ආදරය කරන්නේ. ඒ නිසා මේක මහා දයාබර අත්දැකීමක්. ඒකට අපිට ජේසුගේ එඬේරික සංරක්ෂණය, දිව්‍ය සංරක්ෂණය විඳින්න හොඳම පරිසරය ලංකාවේ දේශපාලනයත් එක්ක අපිට ඇති කරලා තියෙනවා. මේ ආර්ථික කාලකන්නිකමත් එක්ක ඔබට මට ඇති කරලා තියෙනවා. ඒ නිසා අපේ මුක්කු ගැලවිලා අපේ මෙහි සංරක්ෂණය ඉදිරිලා ජේසුගේ රක්ෂණය තුළ ඉන්න කිතුනුවන් විදිහට සාක්ෂි දරන ජීවිතයක්. කිතුනුවන් විදිහට සාක්ෂි දරන ජීවිතයක්. මගේ ආදර ප්‍රේමන්තනේ අද අපි ඒ පවුල් 150 120ට බඩු දෙනවා. අද තමයි මේ බඩු දෙන දවස. ඉරිදා පල්ලේ ඇවිල්ලා ගෝණියක් කරේ තියාගෙන ඒ බඩු මල්ල අරගෙන යන එක සාක්ෂියක්. ස්වාමීන් වහන්සේ අපිව බලා ගන්නවා කියන එකට. ඒකට ඔබ අපි හැම කෙනෙක්ම දායක වෙනවා. ඒක එකතු වෙලා අපි බෙදා ගන්න පුළුවන් දේ බෙදා ගන්නවා. අපිට දෙන්න පුළුවන් දේ අපි දෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ අපිව බලා ගන්නවා. ඒ එඬේරා කවදාවත් ඔබව අතාරින්නේ නැහැ. ඒ නිසා ඒ ධෛර්යය පාවුලතුමා ඉකෝනේ පැම්පිලියාවේ ඒ මනුස්සයන්ව ධෛර්ය කළ නායකයන් පත් කරා වගේ අපි සාංගික වෙමු. අපි මීසමක් විදියට අපි එකතු වෙමු. අපි දේව වචනය හරහා ගොඩනගෙමු. අරගලයකට යන්නේ ඒක ගෝල්ෆෙස් අරගලයට එහා ගිය අරගලයක්. ස්වාමීන් වහන්සේත් එක්ක අපි මැදිහත් වෙමු. අපි අපි ජේසුස් ඉස්සරහා මැදිහත් වෙන තැන මැදිහත් වෙමු. හැබැයි පෞද්ගලිකව අපේ කිතුණු ප්‍රීතිය, කතෝලික ප්‍රීතිය, ඒ ප්‍රීතියට බඩු මිලට අත තියන්න නොදෙමු. ඒ ප්‍රීතියට කිසිම බලවේගයකට අත තියන්න නොදෙමු. කිතුණුවන් විදිහට අපිට තියෙන වේල් දෙක කාලා හරි ප්‍රීතියෙන් අපි යන ගමනක් තියෙනවා මගේ ප්‍රේමන්තනේ. ඒ සාක්ෂිය ඔබ කියනවා ඔබ අනිත් අයට දක්වන ආදරය අනිත් අය දැනගන්න ඔබ මගේ ගෝලයෝ කියලා. ඒක දේශනා කරන අල්තාරයකට වඩා ඔබගේ ජීවිතේ ජීවත් වෙන විදියෙන් ඔබ සාක්ෂිය දරන්නට යනවා. ඒකට ඔබ නිකම් බොරුවට මූණිච්චාවට ගන්දනු කරලා බෑ. ඔබගේ අරගල එකෙන් අදහස් කරන්නේ ඔබට ප්‍රෙෂර් එකක් නැහැ. අරගලයක් නැහැ නෙමේ. තියෙනවා. ජේසුස් මල්ලි වෙනට ගිහිල්ලා තාත්තට කිව්වා පුළුවන් නම් තාත්තා මේක අහක් කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි වාසගේ කැමැත්ත. දේවදූතයෙක් ලුක්තුමාගේ 22 43 වෙනි වගන්තියේ එකල දේවදූතයෙක් පැමිණ උන්වහන්සේව ශක්තිමත් කරා. අරගලේ දරාගන්න මේ විදියට. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ නිසා ජේසුස් මාව බලා ගන්න විදියක්. ඒතර තව කෙනෙක්ට ඔබ තියන දේ බෙදා ගන්න ඔබ බය නැහැ. උන්වහන්සේ ඔබ සපයනවා ජීවජීරේ. උන්වහන්සේ ඔබ බලා ගන්නවා. මගේ ආදර ප්‍රේමන්තනේ බෙහෙත් වල ලොකු ප්‍රශ්නයක් එනවා. බෙහෙත් වල ලොකු ප්‍රශ්නයක් එනවා. තව ආහාර වල ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ඩොලර් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබට දන්නේ නැති ව්‍යුහයේ යටින් මේ අරගල යනවා. බෙහෙත් දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ කියනවා ICU වල අයට දෙන්න බෙහෙත් නැති වෙගෙන යන්නේ. ඉතින් මේ අන්තිම හරිය යන්නේ. ඕක ආරංචි වෙච්ච ගමන්ම තඩ බඩ ගාලා එකතු කරගෙන නැද්ද? එකතු කරගෙන ඊයේ මගේ ගාවට එක අම්මා කෙනෙක් ඇවිල්ලා කතා කළා කියනවා ෆාදර් මට ඉන්සියුලින් නැහැ. ගහගන්න ඉන්සියුලින් නැහැ. ඒක ඔක්කොම ඩබල් වෙලා ගණන්. අනිත් පැත්තෙන් එක අම්මා කෙනෙක් මට ගෙනත් දෙනවා ෆාදර් මගේ ස්වාමිපුරුෂයා නැති වුණා. එයාට ගත්ත ඉන්සියුලින් ටික මෙන්න. ඉතින් මම ඒ අම්මට ඒක දෙද්දි ඒ අම්මා කියනවා ෆාදර් ෆ්‍රිජ් එකක් නැහැ. ෆ්‍රිජ් එකක් නැහැ. වතුර මුට්ටිය දාලා ඉන්සියුලින්. මම කිව්වා හරි එහෙනම් මගේ ෆ්‍රිජ් එකේ තියාගෙන එක අරගෙන ගිහිල්ලා ඔයා පාවිච්චි කරන්න. මගේ ආදර ප්‍රේමන්තනේ ජේසුස් බලා ගන්න විදිය. ජේසුස් බලා ගන්න විදිය. ඔබට කෙනෙක් දෙන්න බැරි. ඔබට තියෙන දේ බෙදා ගන්න බැරි. ඇයි ඔබ බයයි අනාරක්ෂිතයි. මොකද ඔබනේ බලාගන්නේ ඔබව. නෑ ඔබ බලාගන්නේ උන්වහන්සේ. ඔබට දෙකක් හම්බ වෙන්න එකක් දෙන්න. ඒක දීලා බලන්න. ඒකේ තියෙන ප්‍රීතිය ඔබට හිතා ගන්න බෑ. සාක්ෂි දරන්න. මා ඔබට ආදරය කළා වගේ ආදරය කරන්න. ඒකයි හොඳම දේශනාව මගේ ප්‍රේමන්තනේ අල්තාරේ දෙන දේශනාවකට වඩා ඔබ ජීවත් වෙන විදිය. අල්ලපු ගෙදර අමාරුයි. අල්ලපු ගෙදර අරගෙන කරනවා. ඔබට ඒ තැනදී පොත් ටික ගන්න බෑ. ඔබට තියෙන පැන්සල් දෙකෙන් එකක් දෙන්න. ඒගොල්ලෝ බලනවා ඒ කොහොමද කරන්නේ?
ඒක තමයි හොඳම සාක්ෂිය. හොඳම මං ඔබව බලා ගන්නවා වගේ බලා ගන්න. මට ලස්සන පරිසරයක් තියෙන්නේ. මම දකින්නේ මේක වරප්‍රසාදයේ කාලයක් මගේ ප්‍රවන්තනේ. වරප්‍රසාදයේ කාලයක්. 100% ප්‍රොවිඩන්ස් වල ඉන්න. 100% යැපෙන තැනක ඉන්න. උන්වහන්සේ ඔබ බලා ගන්නවා. ඒ බලා ගන්න ස්වාමින් වහන්සේගේ ආදරය අනිත් අයට කියා දෙන්න ඔබට වගකීමක් තියෙනවා. අලුත් අහසක්, අලුත් පොළොවක්. උන්වහන්සේ කියනවා ඒ තැනට ඔබ මම ස්වර්ගික අරමුණක් කරා යනවා. ඒ ආදරයෙන් පිරිච්ච තැනදී ඔබට මට මේ ලෝකේ ස්වර්ගයක් වෙනවා. ඒ ස්වර්ගයට යන්න ඕනේ නැහැ. මෙතන මම බෙදාගද්දි මෙතන මම කුවකකමක් නැතුව, ඊර්ෂ්‍යාවක් නැතුව, කුලල් කෑමක් නැතුව, පංගු බේරුමක් නැතුව මම බෙදා ගන්න තැන. එතන මහා සතුටක් තියෙනවා. ඒ නිසා ඒක ග්‍රෑන්ඩ්පාස් මිසම අපි සාක්ෂි දරන අත්දැකීමක්. ඔබ බෙදා ගන්න දේ දුප්පත් අයත් එක්ක බෙදා ගන්න දේ එක බෙදා ගන්න ලස්සන අත්දැකීමක්. ඒක හරි දයාබර දෙයක්. ඉතින් ඒ බලා ගන්න ස්වාමින් වහන්සේ තව කෙනෙක්ව බලා ගන්නවා. ඒකට ඔබට සාක්ෂි දරන්න ස්වාමින් වහන්සේගේ වචනය හරහා අද උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්.